බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච රක්ඛති අත්තානං රක්ඛිතෝ තස්ස බාහිරෝ තස්මාරක්ඛේය අත්තානං අක්ඛතෝ පණ්ඩිතෝ සදාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්වතුනි, සම්මුති වශයෙන් හෝ නව වසරක් උදා වෙලා මේ ආරම්භක දවසේම බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ විසුරුවා හරින සජීව සූත්‍ර ධර්ම දේශනාවයි පින්වත් ඔබ සියලු දෙනාම ශ්‍රවණය කරන්නට දැන් සූදානම් වෙන්නේ. අච්චයන්ති අහෝ රත්තා ජීවිතං උපරුජ්ජති. අච්චයන්ති ගෙවිලා යනවා, ඉක්මිලා යනවා. අහෝ රත්තා රාත්‍රීන්, ඒ වගේම දහවලවල්. අපි හැමෝම කතා කරනවා, කල්පනා කරනවා, අනේ දහවලක් ගෙවුණා, රාත්‍රියක් ගෙවුණා, දහවලක් ගෙවුණා, රාත්‍රියක් ගෙවුණා. මේ රෑ දහවල්ද ගෙවෙන්නේ සැබවින්ම ජීවිතේද ගෙවෙන්නේ කියලා බැලුවොත් එහෙම අවුරුද්දක් ගෙවෙනවත් අවුරුද්දක් ලබනවත් කියනකොට මේක ජීවිතේ කොතනින්ද මේක ගලපගන්නේ කියන එක පින්වත්නි ආපහු ටිකක් අපි දැන් හිතලා බලන්න ඕනේ. ඒ නිසා ව්‍යවහාරික වශයෙන් අවුරුදු 80ක් ජීවත් වෙනවා නම් කෙනෙක් කොටස් 80කට බෙදලා දවස් 365ක් කියන්නේ එක කොටසක් කියලා, කොටස් 80කට බෙදුවොත් ඊයෙන් තව එක කොටසක් ඉවර වුණා. දැන් ඉවර වෙන්න පටන් ගත්තා. අද රෑදාවල් ගෙවෙනවා කියන්නේ සැබවින්ම ඔබෙත් මගේ ජීවිතය ගෙවෙනවා කියන එකයි. ඔබෙත් මගේ ජීවිතය ගෙවෙනවා කියන්නේ ශාසනයක රැකවරණය හදාගන්න තියෙන කාලය තව තව අඩු වෙලා අපි හිර වෙනවා කියන එකයි හතර අපායට සහ සසරට. මේ එන්න වෙන්නේ පනින්න තියෙන දොර කුඩා වෙන එකත්, දොර කුඩා වෙන එක විතරක් නෙවෙයි, පැන ගන්න ඕන කරන අපිට තියෙන ජවය නැත්තටම නැති වෙලා පිරිහිලා වැටෙන එකත්. පැන ගන්න බැරි වෙන්න අපිත් සියලු බලයෙන් පිරිහෙනකොට පනින්න තියෙන දොරත් එන්නම පටු වෙනකොට මතක තියාගන්න, අද තියෙන ඉඩවත් ශාසන පිළිවෙතෙන් පැන ගන්න හිත අපිට ලැබෙන්නේ නැහැ.
අන්න ඒ නිසා ව්‍යවහාරික වශයෙන් හරි අලුත් අවුරුද්දක් උදා වුණා කියලා සිහියට නගන වේලාවක ජීවිතයේ අතීතයේ ශෝක කළ යුතු යමක් වෙත්නම් ඒ ශෝක කළ යුතු අතීතය අමතක කරලා දාලා මේ වර්තමානයේ අප්‍රමාදීව ගුණධර්ම ජීවිතයේ පුරුදු පුහුණු කරගන්න අදිෂ්ඨානයක් හෝ ඇති කරගන්න සුදුසුම අවස්ථාවක් දවසක් අද. ඒ අදිෂ්ඨානය පින්වන්ත ඔබට සේම මුළු ලොව පුරා ඉන්න හැමටත් ඇති වේවා. සියලු දෙනාගේ ජීවිත ගමනේ කරගත නොහැකි වූ කුසල්ද මේ ජීවිත ගමනේ සපුරා ගනිමින් සපුරාගත් කුසල්ද වැඩි දියුණුවට පත් කර ගැනීමට ඔබට ඉදිරි ජීවිත ගමන තුල වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව තබමින් දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අද මාතෘකා කළේ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දහම් කරුණු සංඛ්‍යාත්මකව සඳහන් වෙන දේශනා තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ කියලා පින්නොත්නි නිපාතයක් තියෙනවා. එහි සඳහන් වෙන්නේ දහම් කරුණු 6ක් පිළිබඳව දේශනා කළ දේශනා. චක්ක නිපාතයේ වර්ග ගණනාවක් තියෙනවා. චක්ක නිපාතයේ ඇතුළෙත් එයින් එකක් තමයි පින්වත්නි ධම්මික වර්ගය. මොන වර්ගයේද? ධම්මික වර්ගය. ධම්මික වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. ධම්මික කියන සූත්‍රය. ධම්මික සූත්‍රය. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ එක් සමයක වැඩ හිටියා රජගහනුවර ගිජ්ජකූට පර්වතේ. ඒ කාලේ ධම්මික කියලා පින්වත්නි හාමුදුරුවෝ නමක් වැඩ හිටියා. මේ ධම්මික හාමුදුරුවෝ වැඩ හිටියේ තමන් වහන්සේ උපන් ගමේමයි. හැබැයි මේක ඊටාම විශාල ජනපදයක්, ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ මේ ජාත භූමියේ තිබුණා ආවාස 7ක්. ඒ කියන්නේ විහාර පන්සල් 7ක් තිබුණා. ඒ ජාත භූමිය ඇතුළෙම තිබුණා පන්සල් 7ක්. දැන් ධම්මික හාමුදුරුවෝ මේ පන්සල් 7න් එකක වැඩ ඉන්නවා. දැන් මේ පන්සලට පින්වත්නි ආගන්තුක ස්වාමින් වහන්සේලාත් වඩිනවනේ. ආගන්තුක ස්වාමින් වහන්සේලා වඩිනවා. මේ ගමේ මිනිස්සුත් හරීම සතුටින්, හරිම ශ්‍රද්ධාවෙන්, හරි ආදර කරුණාවෙන් උන්වහන්සේලාට සියලු පහසුකම් සලසලා වන්දනමාන කරලා සංග්‍රහ කරනවා. අවශ්‍ය සියලු සත්කාර කරනවා. නමුත් සෑහෙන කාලයක් තිස්සේ තිබිච්ච අර්බුදයක් මොන තරම් මේ හාමුදුරුවරුන්ට සැලකුවත්, උපස්ථාන කළත්, ප්‍රත්‍ය පහසුකම් සැපෙව්වත් මේ ආගන්තුකව එන හාමුදුරුවෝ මේ පන්සලේ වැඩ ඉන්නේ. නොබෝ දවසකින්ම ඉතින් මිනිස්සු එන්න එහෙනම් මොකක් හරි අඩුපාඩුවක් වුණාද දන්නේ. ඊළඟට හාමුදුරුවෝ වඩිනකොට එහෙමවත් අඩුපාඩුවක් නොතියා සංග්‍රහ කරමු කියලා එන්නෙම වැඩියෙන් සත්කාර කරනවා. කොච්චර සත්කාර කළත් වඩින හාමුදුරුවෝ ටික ඉන්නේ නැහැ. ආපහු පහුවදාටම උන්වහන්සේලා ටික වඩිනවා. දැන් දායකයන්ට උන වුණා මේක හොයන්න. ඇයි මෙහෙම වෙන්නේ? දැන් අපෙන් අඩුවක් වෙනවා නම් මේකේ ඉවරයක් තියෙන්න බෑ. එහෙම එකකුත් නැහැ. හොයලා බලපුවාම කාරණේ අහු වුණා. ධම්මික හාමුදුරුවෝ කැමති නෑ මේ පන්සලට ආගන්තුක හාමුදුරුවෝ එනවට. ධම්මික හාමුදුරුවෝ කැමති නෑ මේ පන්සලට ආගන්තුක හාමුදුරුවෝ එනවට පින්නතුනේ. ධම්මික හාමුදුරුවෝ ඒ නිසා මොකද කරන්නේ? නම ධම්මික.
නම ධම්මික. ධම්මික හාමුදුරුවෝ මොකද කරන්නේ? පින්වත්නි අර හාමුදුරුවන්ට බනිනවා. දොස් කියනවා, නින්දා කරනවා. උන්වහන්සේලාට කිසි ගරුසරුවක් නැහැ. හරි අධාර්මික විදිහට පින්වත්නි නම ධම්මික වුණාට අධාර්මික විදිහට ආගන්තුක හාමුදුරුවන්ට සලකනවා. මේ ශාසනයේ හරි වැදගත් දෙයක් තමයි පින්වත්නි ආගන්තුක වත. ගිහි පින්නතුන්ටත් පැවිදි අපිටත් හරිම වැදගත් දෙයක් තමයි පින්වත්නි ආගන්තුක වත කියන්නේ. අපි එදා ඉඳන් පුරුදු වෙලා හිටියනේ එන කාටවත් අපි හිස් අතින් යවන්නේ. බඩගින්නේ යවන්නේ. අපි පුරුදු උනේ මේවා ශාසනයෙන් පින්වත්නි. අපේ ජීවිතවල තියෙන සියලු සච්චාරිත්‍ර ධර්ම බණ පොතෙන් ආපුවා. ඉතින් පින්වත්නි ධම්මික හාමුදුරුවෝ දැන් බලන්න මේ අනුන් හදලා දීපු විහාරයක්. අනුන් දෙන දානයක්, අනුන් දෙන සිවුරක්. යම් තාක් දේ ඇරලා වෙන්න ඇතිනේ ධම්මික හාමුදුරුවෝ පැවිද්දට එන්න ඇත්තේ. ආවට පස්සේ පින්නතුනේ මිනිස්සු දෙන දෙයට ඇලෙන හැටි බලන්නකෝ. මේ හිත කියන එක පෙරලෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැනේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සිත කියන එක පෙරලෙන වේගෙට පෙන්වන්න මට උපමාවක්වත් නැහැ කිව්වා. ඒ තරම් වේගෙන් හිත කියන එක පෙරලෙනවා. දැන් බලන්නකෝ කෝකාලික කියලා සූත්‍රයක් තියෙනවා. කෝකාලික හාමුදුරුවෝ කියලා කියන්නේ අර දේවදත්ත හාමුදුරුවන්ගේ පාර්ශවයේ ඉඳපු කෝකාලික හාමුදුරුවෝ නෙවෙයි. ඒ මහා කෝකාලික හාමුදුරුවෝ. තවත් කෝකාලික කියලා හාමුදුරුවෝ නමක් හිටියා. උන්වහන්සේට කියනවා චූල කෝකාලික කියලා. මේ චූල කෝකාලික හාමුදුරුවෝ සිටුවරයෙක්ගේ පුතෙක්. සිටුවරයෙක් කියලා කියන්නේ යාචකයෙක් නෙවෙයිනේ. කෝටි ගණන් තිබුණු අයටනේ සිටු পদවි දුන්නේ. අන්න ඒ සිටුවරයාගේ පුතා තමයි කෝකාලික හාමුදුරුවෝ. කෝකාලික හාමුදුරුවෝ පැවිදි වුණාට පස්සේ පැවිදි වෙච්ච පුතාට මුළුමනින්ම පන්සලක් හැදුවේ පියතුමා සිටුවරයා. එතකොට කොහොම ධනයක් තියෙන්නේ නැද්ද? ඒව අත්හැරලා පැවිදි වුණා. ඒ කෝටි ගාණක් ධනෙ අත්හැරලා කෝකාලික හාමුදුරුවෝ පැවිදි වුණා. හැබැයි පස්සේ මොකද වුනේ? පැවිදි වුණාට පස්සේ ප්‍රදේශයට සැරියුත් මොකලන් දෙනම වැඩියා. උන්වහන්සේට මිනිස්සු එකතු වෙලා සත්කාර සම්මාන කරනකොට ඒක ඉවස ගන්න බැරි වුණා. අන්තිමේදී මොකද වුනේ? පදුම කියන නිරයට තමයි වැටුනේ පින්නතුනේ. පදුම නිරයට වැටුණා. පදුම ගණනින් පැහැවෙන නිසා පදුම නිරය කියලා කියනවා. දැන් බලන්නකෝ සිටු සම්පත් අත්හැරලා ආවත් පින්නතුනේ අනුන් දෙන දාන වේලකට අහු වෙන්න පුළුවන්. මේක ස්වාමීන් වහන්සේලාට විතරක් නෙවෙයි මේ අපි කාගෙත් හැටි. මේ පෙරලෙන හිතක් තියෙන කාටත් පින්වත්නි තාමත් මම නම් රැකිලා ඉන්නේ කියලා පින්වත්නි මේ හිත පිළිබඳව තියෙන විනය හිත පිළිබඳව තිබෙන්න ඇති කරගෙන තියෙන හික්මීම අතාරින්න බෑ ලේසියෙන් පින්වත්නි. ඒ කියන්නේ මම හිත দমনය කරගන්නවා කියලා යම් වීරයක් යම් උත්සාහයක් ඔබ අරගෙන ඇතිනේ. දැන් නම් මගේ හිත দমনය වෙලා කියලා මේ උත්සාහය අතාරින්න බෑ පින්වත්නි. අතෑරපු ගමන් පින්වත්නි මේ හිත අනිත් පැත්තට පෙරලෙන්න පුළුවන්. ඒකයි කිව්වේ අර සිටු পদවි දහලාවත් පින්වත්නි අන්තිමේදී අනුන්ගෙන් ලැබෙන දෙයකට හරි පින්වත්නි මේ හිත ඇලෙන්න පුළුවන්. හිතේ හැටි එහෙමයි. ධම්මික හාමුදුරුවන්ටත් උනේ ඒක. ධම්මික හාමුදුරුවෝ දැන් වඩින හාමුදුරුවන්ට දොස් නගලා බැනලා ආක්‍රෝෂ පරිභව කරලා පින්වත්නි පිට කරනවා. ඉතින් හාමුදුරුවෝ ඉන්නේ හරි අප්‍රසන්නයිනේ. දැන් දායකයෝ කල්පනා කළා මේ ධම්මික හාමුදුරුවෝ ඉන්නකන් නම් අපිට සංඝ රත්නයට උපස්ථාන කරන්න හම්බ වෙන්නේ නැහැ. එන්නම මෙච්චර හොඳ පන්සල හිස් වෙනවා. ඒ නිසා දායකයෝ උපාසකවරු ඔක්කොම කතා වෙලා කිව්වා එක හාමුදුරුවෝ නමක් ඉඳ මෙච්චර ගොඩක් හාමුදුරුවෝ වඩිනවනේ අපි ඒ ඔක්කොම හාමුදුරුවෝ වෙනුවෙන් මේ හාමුදුරුවෝ යවමු කියලා. මේ හාමුදුරුවෝ පිටත් කරමු.
දැන් ගිහිලා කිව්වා ධම්මික හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉන්න එකේ තේරුමක් නැහැ. ඔබ වහන්සේ ඉන්න එකෙන් අපිටත් අලාභයක්. ඒ නිසා ඔබ වහන්සේට පුළුවන් තැනකට වඩින්න කිව්වා. ඉතින් මොකක් කරන්නද? ධම්මික හාමුදුරුවෝ පින්නතුනේ ඒ ගමේම විහාර 7ක් තියෙනවා කිව්වනේ. ඊළඟ විහාරයට ගියා. ඊළඟ විහාරෙත් ඒකමයි. ඊළඟ විහාරෙත් ඒ සිදුවීමමයි. අනේ මෙතනින් එන්න උනේ මේ වරද නිසා නේද කියලා උන්වහන්සේක තීරුම් ගත්තේ නැහැ. දෙවන විහාරයට ගිහිල්ලත් පින්නත් එනේන ආගන්තුක හාමුදුරුන්ට දොස් කියන්න පටන් ගත්තා. බනින්න පටන් ගත්තා. පරිභව කරන්න පටන් ගත්තා. ඒ ගමේ දායකයෝ කිව්වා මේ ඔබ වහන්සේ හිටියොත් නම් අපිට ධනක් පිනක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඔබ වහන්සේ ආපු දිහාවකට වඩින්න කිව්වා. තමන්ගේ ජාත භූමියේ තිබුණු පන්සල් 7ටම ධම්මික හාමුදුරුවෝ ගියා. පන්සල් 7න්ම ධම්මික හාමුදුරුවෝ පිටමං කළා. ඒ මොකද්ද හොඳ නැත්තේ? කට හොඳ නැහැ. නේ? වචන හොඳ නැහැ. ඉතින් පින්වත්නි අන්තිමේදී ධම්මික හාමුදුරුවෝ කල්පනා කළා මං උපන් දිහාවේ මේ වෙන කොහෙවත් නෙවෙයි. මම උපන්න දිහාවෙත් පන්සල් 7න්ම දැන් මාව පිටමං කරනවා. මං වෙන කොහෙ යන්නද? මට යනවා නම් තියෙන්නේ එකම එක තැනයි තුන් ලෝකාග්‍ර තථාගත බුදුහාමුදුරුවෝ ළඟට යන එක තමයි. හැබැයි ධම්මික හාමුදුරුවෝ ළඟත් ගුණයක් තියෙනවා. ඒ ගුණය තමයි උන්වහන්සේ හිතුවේ නෑනේ සිවුර හැරදාලා යන්න. ඒක ලොකු ජවයක්. ඒක ලොකු ලාභයක් පින්නොත්. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ නොඑක් වර්ගයේ යෝධා ජීවයෝ. ඒ කියන්නේ යුද්ධ බටයෝ ඉන්නවා. අංගුත්තර නිකායේ පංචක නිපාතේ යෝධා ජීව කියන වර්ගයේ තියෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ පෙන්නනවා යුද්ධ බටයෝ 5 දෙනෙක් පිළිබඳව. එයින් එක්කෙනෙක් තමයි සමහර අය යුද්ධෙට යනවා. කඩු අරගෙන, පලිහ අරගෙන, දුනු හියවුරු අරගෙන යුද්ධෙට යනවා. ගිහිල්ලා වෙහිසිලා මහන්සි වෙලා යුද්ධ කරනවා. හැබැයි යුද පිටියේම සමහර අය ඉන්නවා පින්වත්නි මැරුම් කරනවා. යුද පිටියෙන් මැරුම් කරනවා. අනුන්ගේ ඊතල පාරකින් මැරුම් කරනවා. සමහර අය ඉන්නවා පින්නතුනේ යන්නේ වගේ මේ සාසන ප්‍රතිපදාවට බැහැගත්තම අනුන්ගේ වචන පාරක් හරි අහන්න හම්බුනාම අනුන්ගේ නින්දාවක් හරි ලැබුණම එක්ක පින්නතුනේ ලස්සන රූපයක් දැකලා රාගසිත පාලනය කරගන්න බැරි වුණාම ඔය මොකක් හරි හේතුවක් හින්දා යුද පිටියේ මැරුණා වගේ පින්නතුනේ මොකද කරන්නේ? භික්ෂුවක් නම් ගිහි ජීවිතයට යනවා පැවිද්ද හැරලා දාලා ගිහි කෙනෙක් නම් සිල් රකින්න එක අතාරිනවා, බණ අහන එක අතාරිනවා, දම්පින්කම් කරන එක අතාරිනවා. සමහර අය කියන්නේ අනේ මෙච්චර හොඳ කරලත් අපිට මෙච්චර කරදර නම් මේ පින්කම් කරලා ඇති වැඩි ඇදි වැටේ මොකද්ද කියලා අහනවා. ඒ කියන්නේ සමහර අය හිතන් ඉන්නවා පින්කම් කළාම ජාති ජරා මරණ නැති වෙනවා කියලා. සමහර අය ඉන්නේ මහා පින්කම් කරනවා. මහා පින්කම් කරපුවාම ලෙඩක් හැදුනම කියනවා අනේ මෙච්චර පින්කම් කරලා ලෙඩ හැදුනානේ. එතකොට පින්කම් කරන අයට ව්‍යාධි කියන දුක නැති වෙනවද? එහෙම එකක් නැහැ පින්වත්නි. මේ හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් ඒ වගේ පින්වත්නි සමහර අය කුසල ප්‍රතිපදාව එක්ක පින්වත්නි ගැටෙන්න තැන් හදා ගන්නවා. කුසල ප්‍රතිපදාව එක්ක ගැටෙන්න තැන් හදා ගන්නවා. ධම්මික හාමුදුරුවෝ එහෙම කළේ නැහැ. ධම්මික හාමුදුරුවෝ පන්සල් 7කින්ම එළියට දාලවත් පින්වත්නි සිවුර හැරදාලා යන්න හිතුවේ නැහැ. ධම්මික හාමුදුරුවෝ හිතුවා මට තියෙන එකම පිහිට තථාගත බුදුහාමුදුරුවෝ තමයි. උන්වහන්සේ ළඟට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණාට පස්සේ ඇහුවා ධම්මික මොකද? ස්වාමීනි මගේ ජාත භූමියේ තිබිච්ච විහාර 7න්ම මාව එළියට දැම්ම කිව්වා. ඒ විහාර 7න්ම මට බැහැර වෙන්න කිව්වා ස්වාමීනි. මං ඒ නිසයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවි කිව්වා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඇයි එළියට දාන්න හේතුව කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ වදාළද මොනම වෙලාවකවත් එළියට දාන්න නැති වෙයි. ඔහොම කෑ ගහද්දි එන ආගන්තුක හාමුදුරන්ට බනිද්දි මිනිස්සු ඉතින් කොහොමත් ඔහොම කරනවද කියලා බුදුහාර එහෙම දේශනා කළේ නැහැ. සමහර බුදුහාරෝ ඉන්න තැන අපි හිටියනම් අපි කියන්නේ ඒක තමයි.
මම මේ කියන්නේ මානව වර්ගයා සකසනවා නම් මානව වර්ගයා සකසන්ඩ ඇත්තටම පින්නතුනේ කලාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රමවේදයක්. අපි ප්‍රතික්ෂේප කරන්න හදන්නේ වරදනේ, වරද කරුවා නෙමෙයිනේ. නේද? අද වරද සහ වරදට හේතු සමාජගතව තියෙනවානේ. ඕනතරම් වරදට හේතු සහ වරද සමාජයේ තියෙනවා. අගවිනිසුතුමාත් ඉන්නවා. නමුත් අපි සමාජයෙන් බැහැර කරන්න හදන්නේ වරද නෙමෙයි. වරද කරුවා. වරද කියන එක ඉවත් වෙන එක පෞල් පරිසරයේ ඉඳලම පින්නතුනේ ඉන්න ඕන වැඩක්. අධ්‍යාපන ක්‍රමවේදයෙන් පවා පින්නතුනේ ගන්න ඕන පියවරක් වරද කියන එක නැති කරන්න. අපි ලෙඩේනේ නැති කරන්නේ ලෙඩා මරණව නෙමෙයිනේ. නේද? එතකොට සමහර වෙලාවකදී අපිත් වරදකරුවෙක් දිහා බලනවා පින්නතුනේ හරි පිළිකුල් සහගත විදිහට. එහෙම එකක් තියෙනවනේ. දැන් පින්කම් කරන්න ගියත් සමහරව අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් ඉන්නවා පව් කරපු වැරදි කරපු මිනිස්සෙක් ඉන්නවා ආරංචි වෙනවා ඔබට අන්න එයා ගෙදර 59කට දානයක් දෙන්න ලෑස්ති කියලා. ඒ ආරංචිය කනට වැටෙනකොට සාමාන්‍යයෙන් අපේ කටින් කියවෙන්නේ මොකද්ද? කියවෙන කාරණේ තමයි අනේ සාදු සාදු එච්චර පව් කරපු කෙනාටත් කුසල් හිතක් පහළ වෙලානේ කියලා සාදුකාරයක් එහෙම එනවද? එහෙම සාදුකාරයක් ඉන්නේ නැහනේ. කියවෙන්නේ මොකද්ද? ඔය පින් කළාට වැඩක් නැහැ. ඇයි? පව් කළානේ. අපි පව් කරලා නැද්ද ඇත්තටම? අපි පව් කරලා නැද්ද? කරලා නැද්ද පින්නත්? කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපි කරන පිනුත් වැඩක් නැහැ. ඒ මිනිස්සයා පව් කරලා කරපු පින වැඩක් නැත්නම් අපිත් පව් කරපු අය හැටියට කරන පින වැඩක් නැති වෙනවද නැද්ද? වැඩක් නැති වෙනවා. ඒ තර්කයෙන් බැලුවොත් මම මේ කියන්නේ. පින්වත්නි ලුණු වැඩි නම් කිරි ටිකක් දාන එකේ වරද මොකද්ද? එහි රසය සමනය කරගන්න බැරිද? පව් කළාම කියමු. පව් කළ කෙනෙක් වුණත් පින් කළාම මොකද? අඩුම තරමේ අකුසල විපාකයේ දුර්වල කරගන්න හරි ලාභයක් නෙමෙයිද? කොච්චර ලාභයක්ද ඒක? ඒ නිසා පව් කළා කියන එක පින් කරන්න නොකර ඉන්න කාරණයක් වෙන්නේ නැහැ පින්වත්නි. වෙනසකට තියෙන්නේ අපි එයා කරපු පව් කරලා නැහැ සහ එයා කරපු තරමට කරලා නැහැ. ඔය දෙකනේ තියෙන්නේ. අපි ලෝකයට ඇඟිල්ල දික් කරන්නේ ඔය ඔන්න ඔතන ඉන්නේ පින්වත්නි. එයා කරපු වරද තාම අපි කරලා නැහැ. දෙවෙනි එක තමයි එයා කරපු එක කළත් එයා කරපු තරමට කරලා නැහැ. නමුත් වරද කියන එක වරදමනේ. ශාසනය තුල පෙන්වන්නේ අනුමාත්‍ර වරදටත් බය වෙන්න කියලා. එතකොට ධම්මික හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ බුදුහාරම මොකද වදාලේ? කමක් නැහැ ධම්මික කිව්වා. ඉතින් පන්සල් 7කින් එළියට දැම්මනම් ධම්මික ආයේ කොහෙ යන්නද? ඔයා මාව හොයාගෙන ආපු එක හොඳයි කිව්වා. බුදුහාමුදුරුවෝ කවදාකවත් පින්නතුනේ මේ ශාසනයේ ශ්‍රාවකයෝ දැන් නුඹට මේ ශාසනයෙන් වැඩක් නැහැ කියලා එළිව්වේ නැහැ. ඔන්න අපිට තියෙන ඊළඟ වැදගත්ම කාරණේ මේ සමාජයේ කිසිම කෙනෙක් නැහැ පින්වත්නි ඉවත් කළ යුතු. කිසිම කෙනෙක් නැහැ. බුදුහාමුදුරුවෝ කවදාකවත් කිසිම කෙනෙක් පින්වත්නි එළිව්වේ නැහැ මේ ශාසනයෙන් දැන් නුඹට ඇති වැඩක් නැහැ. නුඹට අය මම බණ කිව්වත් අය තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා නිකම් මාව වෙහෙසවන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කවදාකවත් ශ්‍රාවකයෝ ශාසනයෙන් එළියට දැම්මේ නැහැ. තාත්තා මරලාපු පුතාට බුදුහාමුදුරුවෝ බණ කිව්වනේ තාත්තා මරපු වචන මාත්‍රයක් කතා නොකර.
අපි නම් මැරුම් කාපු තාත්තට වඩා කේන්තියකින් ඉන්නේ. නේ? අදටත් අජාසත්ත කිව්වම හරි කේන්තියක් තියනවද නැද්ද? තියෙනවා. ඔය ඇත්ත මරන්න ආවද? ඔය ඇත්තන්ව මරන්න ආවේ නෑනේ. එතකොට බලන්න පින්නත් නේ මතක තියාගන්න බුදුහාමුදුරුවෝ එහෙම කළේ නැහැ. තාත්තා මරලයි අජාසත් ආවේ බුදුහාරංගෙන් බණ අහන්න. හැබැයි කිසිම වෙලාවක ඇහුවේ නැහැ. මොකද්ද රජුරෝ ඒ කළේ කියලාවත් ඇහුවේ නැහනේ. නිකමටවත් බුදුහාමුදුරුවෝ දේශනා කළාද සෝවාන් වෙන්න තිබ්බ එකනේ රජුරෝ නැති උනේ ඕකෙන් කිව්වද? එහෙම කිව්වෙත් නැහැ. බුදුහාමුදුරුවෝ කළේ එක දෙයයි. ශ්‍රද්ධාව වෙනසිච්ච තැනින් නම් ඒ කර්ම කරගත්තේ අනන්ත ශ්‍රද්ධාවක් ඇති වෙන්න බණ කිව්වා. මතුවටවත් තව කර්මයක් නොකරගන්න. බලන්නකෝ ඒකේ රැකවරණය. අවීචි මහ නිරේට වැටෙන්න ඕන කෙනා පින්නතුනේ ලෝකුමු නිරේකට වැටිලා ගැලවුණා. බුදුහාමුදුරුවන්ගේ අනුකම්පාවනේ. ආනන්තරීය කර්ම දෙකක් කරලා ආනන්තරීය කර්ම බලත් බරපතලම කර්මයේ වෙච්ච සංඝ බේද කර්මයක් කරපු දේවදත්ත හාමුදුරුවෝ. කෙස් ගහක අශ්වයෙකුගේ ලෝමයක තුඩක් වදින තරම්වත් කුසලයක් ඉතුරු කරගත්තු නැති කෙනෙක්. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ. අශ්වයෙකුගේ ලෝමයක තුඩක් වදින තරම්වත් කුසලයක් ඉතුරු කරගත්තු නැති කෙනෙක්. හැබැයි බුදුහාමුදුරුවෝ වදාලානේ ඒ දේවදත්තත් කල්පයක් අපායේ දුක් විඳලා හරි පසේ බුදු වෙනවා කියලා. එනිසා තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ කවදාකවත් ශ්‍රාවකෙක් ශාසනයෙන් එළියට දැම්මේ නැහැ. නුඹටයි මේ ශාසනයෙන් වැඩක් නැහැ. නුඹ වගේ අයට මේ ශාසනයෙන් පිහිටක් ලබන්න බෑ කියලා එළියට දැම්මේ නැහැ. අවුරුදු 120 වෙලා පන්සලට ආවත් බණ අහන්න බුදුහාමුදුරුවෝ බණ කිව්වා. ඒකනේ අරුමේ. නිකමට හිතනවන්නේ දැන් ආයි මොනව කරන්නද කියලා. 120ක් 120ක් වයස ඇති වයෝවෘද්ධ බමුණු දෙන්නෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීනි අවුරුදු 120යි කිව්වා. බුදුහාර ළඟට ඇවිල්ලා කියනවා. අවුරුදු 120යි අපි දෙන්නට. හැබැයි බුදුහාමුදුරුවනේ අවුරුදු 120ටම කරපු හොඳක් නම් පේන්නවත් නැහැ කිව්වා. තමන්ම කියනවා තමන්ම බුදුහාරෝ එක කියනවා. කරපු හොඳක් නැහැ කිව්වා. බැලුවත සතුටු වෙන්න කරපු පිනක් දහමක් හොඳක් නැහැ කිව්වා. කමක් නැහැ ඉතින් බුදුහාමුදුරුවනේ කෙටියෙන් බණක් කියන්න කිව්වා. අපිට බොහෝ කාලයක් හිත පිනිස පවතින්න. බොහෝ කාලයක් හිත පිනිස පවතින්න කිව්වට තව කොයි කාලයක් ඉඳීද දන්නේ නැහැ. අවුරුදු 120යි ඒ වෙනකොටත්. බුදුහාමුදුරුවෝ අන්න ඒ දෙන්නටත් බොහෝ කාලයක් හිත පිනිස පවතින්න බණ කිව්වද නැද්ද? බණ කිව්වා. අනේ මෙච්චර කල් මොනවත් හොදක් කරන්නේ නැතුව කරපු පව් ඇතුව ඇවිල්ලා මේ අවුරුදු 120 මොන බණක් ධර්මයක් රකින්නද කියලා මේ වයසක බමුණු දෙන්න එළිව්වේ නැහැ. ඒ දෙන්නටත් බණක් කිව්වා. මොකද්ද කිව්ව බණේ? තුන්දොර සංවර කරගන්න කිව්වා. බලන්න කොච්චර ලස්සන පාරක්ද මේ පෙන්වන්නේ කියලා. ඇයි? දැන් කල්පනා කරන්නේ අපිට 120යි කිසි හොදක් කරලා නැහැ. ඒ කියන්නේ තුන්දොර සංවර කරගෙනම නැහැ. බුදුහාමුදුරුවෝ කරපු අවවාදී තමයි තුන්දොර සංවර කරගන්න කිව්වා. මෙච්චර කල් උනේත් අසංවර වෙච්ච එක ඕක සංවර කරගන්න කිව්වා ඊටු ටිකේ. බලන්න කොච්චර බැහැර කලේ නැහැ. ධම්මික හාමුදුරුවන්ටත් කිව්වා කමන්නේ පන්සල් 7කින් මෙලියට දැම්මත් මං හොයාගෙන ආවනේ. ඒක හොඳයි කිව්වා. බුදුහාමුදුරුවෝ වදාලා ධම්මික නැවු නැගලා යාත්‍රා කරන මිනිස්සුන්ට පරතර හොයාගන්න බැරි වෙනවනේ. එහෙම වුණාම මේ මිනිස්සු මොකද කරන්නේ? පරතර දකින්න සමර්ථ වෙච්ච එක්තරා පක්ෂියෙක් අරගෙන යනවා කිව්වා. ලිහිණියෙක්. මේ නැවියෝ මොකද කරන්නේ? පරතර හොයාගන්න බැරි වුණාම මේ ලිහිණියව අහසට ගහනවා. එතකොට මේ පක්ෂියා මොකද කරන්නේ? දිසා අනුදිසාවල හාත්පස මහා දුරකට පින්වත්නි පියඹලා ගිහිල්ලා දිසාවක් ඒ කියන්නේ පරතරක් පේන්න නැත්තම් ගොඩබිමක් පේන්න නැත්තම් ආපහු පින්නතුනේ නැවට එනවා. ඒ කුරුල්ලා මනාකොට පුහුණු කරලා ඉන්නේ කටයුත්තට. බුදුහාමුදුරුවෝ වදාලා අන්නේ කුරුල්ලෙක් ඉහළට ගහපුවම දිසා අනුදිසාවල ඉගිලිලා ගිහිල්ලා කොතනකවත්
දූපතක් නැතිව ආපහු නැවට එනවා වගේ නුඹ මගේ ළඟට ආපු එක හොඳයි කිව්වා. බලන්න කොච්චර ලස්සනද. මොන වරද කරලා හරි ආපහු ගෙදරට එන දරුවෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආදර කරුණාවෙන් පිළිගන්නවා වගේ බුදුහාර කිව්වා මගේ ළඟට ආපු එක හොඳයි. ලස්සන අතීත කතාවක් කිව්වා. ධම්මික ඉස්සර වෙච්ච වැඩක් කියන්නම් කිව්වා. ඉස්සර කුරු රටේ කුරු රජ්ජුරුවන්ට තිබුණා කිව්වා අතුපතර විහිදිච්ච අතු පහකට බෙදිච්ච මහ විශාල නුග ගහක්. මේ නුග ගහේ අතු පහක් තියෙනවා කිව්වා. එකක් රජ්ජුරුවෝයි අන්තපුරයයි පරිභෝග කරනවා. අනික රාජ බටයෝ පරිභෝග කරනවා. අනික් එක රට වැසියෝ පරිභෝග කරනවා. අනික ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පරිභෝග කරනවා. අනික මෘග පක්ෂීන් පරිභෝග කරනවා. මේ ගහේ හෙවණෙන් වැහිලා තිබුණා කියනවා යොදුන් 12ක්. කඳෙන් මුල් වලින් යොදුන් 5ක් යට වුණා කියනවා. ඒ අත්තක හැදෙන කොළ ගෙඩි වෙයි නම් ඒ වැටෙන ඒවා විතරයි පරිභෝග කළේ කියනවා. ඒ අය කවදාකවත් මේ ගහට ගහේ ගෙඩි කඩලවත් ගත්තේ නැහැ කියනවා. ඒ තරම් සංයමයක් තිබුණා. වෙන හත්තක ගෙඩියක් පෙරලිලා හරි ආවොත් මේ කොටසට මේක අපේ එකක් නෙමෙයි කියලා ඒක අනුභව කරන්නේ කියනවා. මොන තරම් එතකොට ධර්මානුකූල පැවැත්මක් තිබිලා තියෙනවද මේ ගහ ඇසුරු කරගෙන. ඔහොම ඉන්නකොට ඒක අසත්පුරුෂයෙක් පහළ වුණා. මේ අසත්පුරුෂයා මොකද කළේ පින්නතුනේ? අර ගහේ ගෙඩිත් කාලා අතුත් කඩාගෙන ගියා. මේ ගහට අධිග්‍රහිත වෙලා හිටිය එක්තරා දේවතාවෙක්. මේ දේවතාව කල්පනා කළා මෙච්චර හරියක් මං කරලත් මේ මිනිහා කරපු වැඩේ බලන්නකෝ. අද ඉඳලා දෙන්නේ නැහැ ගෙඩි කියලා හිතාගත්තා. දැන් දෙවියන්ගේ අනුභවයෙන් නුග ගහේ ගෙඩි නැහැ. කඩපු මිනිහට විතරක් නෙවෙයි ඔක්කොටම. අපිට වෙන්නේත් ඕක තමයි. සමහරවිට අපිට වෙලා තියෙන්නේ තෝව තමයි. දැන් පින්වත්නි ගෙඩි නැති වුණාට පස්සේ කුරු රජුරෝ මොකද කළේ? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ හමු වෙලා කිව්වා එන්න මෙහෙම එකක් වුණා. දැන් ගෙඩි නෑනේ ගහේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. බලනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කාරණේ දැක්කා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මොකද කළේ? 이르දියක් පෑවා මහා ඡණ්ඩ මාරුතයක් ඇවිල්ලා මුල් වලින්ම ගහ ගැලවිලා අනිත් පැත්ත පෙරළුවා. දැන් දෙවියගේ විමානේනේ. දැන් දෙවියට විමානේ නෑ. දැන් පැත්තකට වෙලා පින්නතුනේ මේ දේවතාව අඬ ඉන්නකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වෙනත් වේශයකින් ආවා මුකුත් නොදන්න ගානට. මොකද ওই දුකෙන් අඬන්නේ කියලා ඇහුවා. අනේ බලන්නකෝ මහා ඡණ්ඩ මාරුතයක් ඇවිල්ලා මගේ විමානේ පෙරලලම දැම්මනේ. එහෙමද? වෘක්ෂ ධර්මයක නුඹ පිහිටලා ඉන්නකොටද නැද්ද කියලා ඇහුවා පෙරළුවේ. මොකද්ද වෘක්ෂ ධර්මය කියලා ඇහුවා. අධිග්‍රහිතේ දේවතාව දන්නෙත් නැහැ මොකද්ද වෘක්ෂ ධර්මය කියලා. වෘක්ෂ ධර්මය කියන්නේ එන මිනිස්සුන්ට ගෙඩි ඕන්නම් ගෙඩි කඩාගෙන යනවා කිව්වා. කොළ ඕන්නම් කොළ කඩාගෙන යනවා කිව්වා. පොතු ඕන්නම් පොතු රැහැගෙන යනවා කිව්වා. මුල් ඕන්නම් මුල් කපාගෙන යනවා කිව්වා. හැබැයි කවදාකවත් ගසක් පිටු පාන්නේ නැහැ කිව්වා. ඒක තමයි වෘක්ෂ ධර්මය කිව්වා. මේ හැම එකකම යටි පෙලක් තියෙනවා. හොඳට බලන්න. මං වෘක්ෂ ධර්මයේ පිහිටනකොට නෙවෙයි පෙරළුවේ කිව්වා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කිව්වා මම තමයි ඕක කළේ. නුඹ ආපහු වෘක්ෂ ධර්මයේ පිහිටනවා නම් මම ගස පිහිටපු විදිහට පිහිටවන්නම්. විමානේ හදලා දෙන්නම් කිව්වා. හොඳයි කියලා එකඟ වෙච්ච තැන ආපහු විමානේ පිහිටෙව්වා. ආපහු විමානේ පිහිටෙව්වා. දැන් මොකද්ද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ? ධම්මික හාමුදුරුවෝ ඊළඟට ධම්මික හාමුදුරුවන්ගෙන් ඇහුවා ධම්මික විහාර හතෙන් නොබව පිටත් කළේ ශ්‍රමණ ධර්මයේ පිහිටලා ඉන්නකොටද නැද්ද කියලා ඇහුවා. වෘක්ෂ දේවතාවට විමානේ නැති උනේ වෘක්ෂ ධර්මයේ නැතුව ඉන්න වෙලාවේ ඇහුවා විහාර හතෙන් පිටුවහල් කළේ ශ්‍රමණ ධර්මයේ ඉන්න වෙලාවේද නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි ශ්‍රමණ ධර්මය කියන්නේ මොකද්ද කියලා ඇහුවා. බනින්නාටත් නොබැන ඉන්න එක කිව්වා. ක්‍රෝධ කරන්නාටත් ක්‍රෝධ නොකර ඉන්න එක කිව්වා.
තරහකරුවාටත් තරහව ද්වේෂය ප්‍රකට නොකර ඉන්න එක කිව්වා. ඕක තමයි ශ්‍රමණ ධර්මයේ. ස්වාමීනි ශ්‍රමණ ධර්මයේ ඉන්නකොට නෙවෙයි කිව්වා විමානේ මේ විහාරෙන් පිටත් කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් ධම්මික නැවත ශ්‍රමණ ධර්මයේ පිහිටන්න කිව්වා. මතක තියාගන්න. මේ දේශනාවේ මෙපමණයි ඔබට දේශනා කරන්නේ. අපිත් බොහෝ වෙලාවන් වලදී විමාන නැති කරගෙන තියෙන පින්නතුනේ අපි ඒ ධර්මයන් තුල නැතිවීමෙන්. එදා දෙවියා යම්සේ දිව්‍ය විමානය අහිමි කරගත්තද බොහෝ මිනිසුන් මනුස්ස භවයට ඇවිල්ලා විමානේ නැති කරගන්නවා. නිරය දුක්ඛිතයි කියනවා, പ്രേත ලෝකේ දුක්ඛිතයි කියනවා, තිරිසන් ලෝකේ දුක්ඛිතයි කියනවා. විමානයක් බඳු මිනිසත් භවයට ආපුවාම මිනිස්සු මනුස්ස ධර්මයේ පිහිටන්නේ නෑනේ. මනුස්ස ධර්මයේ පිහිටන් නැති වුණාම පින්නතුනේ මනුෂ්‍ය විමානේ මතු සසරේ නැති වෙනවනේ. මේ කවුරුත් අපිව මරන්න පුළුවන්. අපිව මැරුවට පින්නතුනේ මතක තියාගන්න අපේ මනුෂ්‍ය භවය නැති කරන්න බෑ. ඒක කරගන්න පුළුවන් අපිට. පින්වත්නි නැලියකට පිටි පිරෙව්වා වගේ අවීචය පිරීලා කියනවා. නැලියකට පිටි පිරෙව්වා වගේ අවීචය පිරීලා නම් ඒ පිරෙව්වේ වෙන කවුරුත් අපිව මරලා ගොඩ ගහලා නෙමෙයිනේ. ඒ නිසා අපි කවුරුත් ජීවිතේ තේරුම් ගන්න ඕන පින්වත්නි මේ ලෝකේ ධර්මයක් තියෙනවා. ලෝකයා වෛර කරයි, ද්වේෂ කරයි. අපිට කරන්න තියෙන එක දෙයයි මේ මොහොත අපි රැකගමු. මං ඉදිරි මුළු ජීවිතේම දැන් මේ 2021 ලැබුවනේ. මම 2021 වර්ෂේම රැක ගන්නවා කියලා හිතන එක අමාරුයි. මොනවා වුණත් දවස් 365ක් තියෙනවානේ. ලේසි නෑ. ඒ නිසා ඔබට සිහි කරන්න තියෙන එක දෙයයි අවුරුද්දක් ඕනේ නෑ. මේ මොහොත රැක ගන්න. මේ මොහොත. මේ ගත වෙන නිමේෂය රැක ගන්න බැරි වෙච්ච අය නේද? අද දඬුවම් විඳින තරමක් විඳින්නේ. මේ මොහොත රැක ගන්න බැරි වෙච්ච අය. ඒ නිසා ඔබ මම මේ මොහොත රැක ගන්න පුළුවන් නම් කියන වචනය ගැන හිතන්න පුළුවන් නම් මේ වචනෙන් අනුන්ට පීඩාවක්වත් නොවේවා කියලා යටත් පිරිසෙන් අපිට හික්මීමක් ඇති කරගන්න පුළුවන් නම් මේ අවුරුද්දේ අකුසල සිතිවිල්ලක්වත් මං හිතේ උපද්දව ගන්නේ නැහැ කියලා පින්වත්නි ඒක මොනතරම් ලාභයක්ද? අකුසල සිතිවිල්ලක්වත් උපද්දව ගන්නෑ කියලා. අන්න ඒ හික්මීම ඇති කරගත්තොත් අපිට විමානේ බේරගන්න පුළුවන්. සමහර තැන්වලදී විමානේ අහිමි වෙන තැනටම වැඩ කෙරිලත් ඇති. නමුත් බුදුහාමුදුරුවෝ තවමත් පින්නතුනේ අපිට ඉඩ දීලා තියෙන උන්වහන්සේගේ සිවුරු කොනේ එල්ලිලා මේ ශාසන ප්‍රතිපදාවේ පිළිවෙත පුරා ගන්න. මේ උතුම් නිර්මල ශාසනය අපි අප්‍රමාදී වෙමු. බුදුහාමුදුරුවෝ වදාළේ යෝච රක්කති අත්තානං රක්කිතෝ තස්ස බාහිරෝ. යමෙක් තමන්ගේ අභ්‍යන්තරේ රැකගත්තා නම් ඔහු බාහිර රැක්ක වෙනවා. ඔබ කෙනෙක්ව නසන්න හදනවා නම් ඔබව රැකගන්න. මම නසන්නේ නෑ, මම මේ කර්මය කරගන්නේ නෑ. ඔබව රැකගන්නවා. ඔබව රැක ගැනීමෙන් ඒ පුද්ගලයාවත් රැකිනවද නැද්ද? ඒ පුද්ගලයාවත් රැකිනවා. අඩුම තරමේ ඔය මිනිස්සයව මරන්නේ නැහැ කියලා ඒ මිනිස්සයා රකින්න විදිහට හරි කටයුතු කරන්න. ඒත් Taman රැකිනවද නැද්ද? ඒත් Taman රැකිනවා. ඔබව රැකගන්න මේ මොහොතේ ඉඳන් පින්වත්නි හැම නිමේෂයකම Tamanට උපදින සිටිවිල්ල ගැන පවා පින්නතුනේ අභ්‍යන්තරයට යොමු වෙමින් විමසන්න. මේ ආපු සිටිවිල්ල මට සුගතිය පිණිසද පවතින්නේ දුගතිය පිණිසද පවතින්නේ? අපිට ප්‍රතිවේක්ෂාවක් තියෙන්න එපා. කන්නේ මොනවදත් හොයනවා නම්, අඳින්නේ මොනවදත් හොයනවා නම්, යන්නේ කොහෙදත් හොයනවා නම් හිතට එන්නේ මොනවද කියලා හොයන්න බැරි කම නැහැ නේ.
දැන් ඒක හොයන්න පටන් ගන්න. මේ එන සිතිවිල්ල මේ ආවේ මාව නිරේට එක්ක යන්නද සුගතියට එක්ක යන්නද? මේ ආපු සිතිවිල්ල මට නිවන දෙන්න දාවේ නිවන නැති කරන්න දාවේ. මේ විමසීම දැන් ඔබේ ජීවිතය ආරම්භ කරගන්න. ඔබව රැකගත්තොත් ඔබ මුළු ලෝකෙම රැක්ක වෙනවා. ඔබ සියලු දෙනාට අද මේ දේශනාව ඒ සඳහා උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමාවට පත් කරනවා. පින්වත්නි, අද මේ උතුම් සජීව සූත්‍ර ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය දරමින් කටයුතු කළේ පින්වත් කළමනාකරන උපදේශක ධම්මික කලපුගේ මහත්මාණන් සහ අමාලී කලපුගේ මහත්මියත් පින්වන්ත දරුවනුත් විසින් ඒ පින්වන්ත පිරිස සෑම වර්ෂයකම පළමුවන දිනේදී සිද්ධ කරන උතුම් ධර්ම දානමේ පින්කමයි අදත් සිද්ධ කරන්නට යෙදුනේ. උතුම් පරමාර්ථයක් හැමදාම සිත්හි දරාගෙන ඒ තමයි සියලුම ලෝවැසි සත්වයින් සියලු දෙනාටම සිත ප්‍රාර්ථනා කරමින් මේ සියලු සමාජය තාම ගුණ සම්පන්න නැන සම්පන්න සාර ධර්ම වලින් පිරි සමාජයක් වේවා කියන උතුම් පරමාදර්ශී ප්‍රාර්ථනාව තබනවා. එහිදී දේශකයාණන් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලු කාර්ය මණ්ඩලයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා වගේම ධර්ම ශ්‍රවණේ සඳහා පැමිණ සිටින පින්වත් අගවිනිසුරුතුමන් වන ජයන්ත ජයසූරිය මැතිතුන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සුදත් තෙන්නකෝන් මහත්මයා සහ සන්ධ්‍යා තෙන්නකෝන් මහත්මිය කියන පින්වන්ත දෙපළටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අරමුණු පරමාර්ථ පරිද්දෙන්ම රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය යම්තාක් ඥාතීන් වෙත්නම් මහ සංගරුවන ඇතුළුව ඒ සියලු දෙනා මේ පින් සිත්සේ අනුමෝදන් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ මෙන්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම්
තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.